හොඳයි අපි සියලු දෙනා එනං නැගිට යාඥා කරලා මේ කාලේ බාර කරමු දෙවියන් වහන්සේගේ හස්තයට. හලෙලූයා. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. හලෙලූයා. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වචනය ජීවමානයි. ඔබ වහන්සේ ජීවමානයි. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය කවදාවත් පහව යන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කිව්වා ස්වාමීනි. අහසත් පොළවත් පහව යන්නේ මගේ වචනය කිසිදා පහව නොයන්නේ කියලා යේසුනේ ඔබ වහන්සේ කිව්වා. දෙවියන්වනි ඔබ වහන්සේගේ වචනයේ ප්‍රකාර ඔබ වහන්සේ අපව වහන්සේගේ හස්තයේ ඔසවාගෙන ඔබ වහන්සේ අප සමග සිටමින් ලෝකාන්තිමය දක්වා ඔබ වහන්සේ පොරොන්දු පරිදි අප සමග සිටමින් ඔබ වහන්සේගේ රාජ්‍යමය දේශය තුලත් බොහෝ ජාතීන් තුලත් ඔබ වහන්සේ ගොඩනගමින් තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවියන්වනි මේ සන්ධ්‍යා කාලයේ ඔබ වහන්සේගේ පාමුලට ඇවිල්ලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී අප මැද්දේ ඔබ වහන්සේගේ අභිෂේකය ආලේපය වගුරවන්න ඔබ වහන්සේගේ හස්තය තබලා ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරන්න මේ කාලයට දෙවියන්වනි ඔබ වහන්සේගේ වචනයේ ගැඹුරු අභිරහස් අපිට ලෙදරව් කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ අපිව රැස් කර තිබෙනවා ස්වාමිනී මේ ස්ථානයේ ඔබ වහන්සේම අපිට උගන්වන්න මන්ද අපිට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි ඒ ක්‍රිස්තුස් වහන්සේ. ශුද්ධාත්මයන්නි උන් වහන්සේගෙන් රැගෙන මේ මොහොතේ ඔබ වහන්සේගේ වචනේ ගැඹුරු අභිරහස් අපිට උගන්වන්න. ඒ තුලින් අපිව සූදානම් කරන්න ස්වාමිනී. ඒ තුලින් අපිව සන්නද්ධ කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ක්‍රියාව අප තුලින් කරන පිණිස. දෙවියන්නි මම දැන් ඔබ වහන්සේගේ ශුද්ධ උල්ලේවලින් යේසුනි මේ සියලු දෙනා වසා මුද්‍රා කරගන්න අතර මමද ඔබ වහන්සේගේ ඒ ශුද්ධ උල්ලේවලින් වසා මුද්‍රා කරගන්නවා ස්වාමිනී. දෙවියන්නි මේ ස්ථානයේද මේ සම්පූර්ණ පාඩමද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කැමැත්ත මේ ස්ථානයේ ඉෂ්ට සිද්ධ වෙන්න. ඔබ වහන්සේගේ ස්වාමිනී අභිෂේකය ආලේපයම අපිට උගන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය අපි ලබා දෙනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. සියලු දෙනා වාඩි වෙන්න. අපි අද කතා කරන්න යන්නේ ලිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදය. 14 වෙනි පරිච්ඡේදයේ විශේෂිත වූ කාරණාවල් කිහිපයක් තියෙනවා අපිට අධ්‍යයනය කරන්න. ඊට කලින් අපි 14 වෙනි පරිච්ඡේදය ගැන අපි හදපු වීඩියෝ එකක් දැන් මේ මෙච්චර කල් වීඩියෝ එක හැදුවේ මම හැදුවේ. මේ වීඩියෝ එක මමත් දකින්න යන්නේ පළවෙනි වතාවට දැන්. මොකද අපි අද කියන නිසා මම වෙන කෙනෙකුට බාර දුන්නා හදන්න කියලා. අපිත් එක්ක ඉන්න ෂූටි පුතේකට බලමු යා කොහොමද කරලා තියෙන්නේ කියලා. තවද බැටළු පෝතක ආනන්ද උන්වහන්සේ සමග 1,44,000 දෙනෙකුන්ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන්වහන්සේගේ නාමයේද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයේද ලියා තිබිනි. ගලා බසින මහා ජලගෝසාවක් මෙන්ද තද හෙන හඬක් මෙන්ද වූ ආසින් නික්මුණු ශබ්දයක් මට ඇසුනේය. මට ඇසුණු ශබ්දය වීණාවාදකයන්ගේ වාදනය මෙන් විය. ඔව්හු සිංහාසනයේ ඉදිරියේහිද ජීවමාන සත්වයන් 4 දෙනා සහ කුලදෙටුවන් ඉදිරියේහිද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව පොළවෙන් මුදාගනු ලැබූ 1,44,000 දෙනා හැර අන් කිසිවෙකුට ඉගෙනගත නොහැකි විය. ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලසුණු බ්‍රහ්මචාරීහුය. ඔව්හු බැටළු පෝතකයන්න් යන තැන උන්වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත් බැටළු පෝතකයන්න්ටත් නාඹුල් පළවන පිණිස මනුෂ්‍යයන් අතරින් මුදා ගන්නා ලද්දෝය. ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නොවීය. ඔව්හු නිර්මලය. පොළොවාසීන්ටද සීලු ජාතීන්ටද ගෝත්‍රයන්ටද භාෂාවන්ටද සෙනගටද ප්‍රකාශ කරන පිණිස සදාතන සුභාස්නක් ඇතිව අහස් කුසෙහි පියාසර කරමින් සිටි තවත් දේවදූතියෙකු මම දුටිමි. ඔහු මහහඬින් මෙසේ කීය. දෙවියන් වහන්සේට බිය වී උන්වහන්සේට ගෞරව කරන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චය මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත් මූද හා දිය උල්පතුත් මවා වදාළ තැනන් වහන්සේට නමස්කාර කරන්න. ඒ දේවදූතයා පසුපසින් ගිය දෙවන දේවදූතයෙක්
තද බල කාම රාගය නැමැති මධ්‍ය සාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණාය. මහා බබිලෝනිය වැටුණාය. වැටුණාය. ඒ කීය? තුන්වන දේවදූතයෙක්ද ඒ දෙදෙනා පස්සේ යමින් මාහඬින් මෙසේ කීය. යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේද ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නැමැති කුසලානට වත් කරන ලද උන්වහන්සේගේ කෝපය නැමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේය. ඔහු සුද්ධ දේවදූතයන් ඉදිරියේහිද බැටළු පෝතකයන්න් ඉදිරියේහිද ගින්නෙන් හා ගෙන්දගම් වලින් වද වේදනාව විඳින්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද උගේ නාමයේ සලකුණ ලබන්නෝද දිවාරෑ දෙක්හි විවේකයක් නොලබන්නෝය. දෙවියන් වහන්සේගේ ආඥාද ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසාය. එවිට මෙතැන් පටන් ස්වාමින් වහන්සේ තුල නසින්නෝ භාග්‍යවන්තයෝය කියා ලියන්න. ඊ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේය. එසේය. ඔවුහු තමන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති. ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේය. ඊ ආත්මයාණන් වහන්සේ වදාරනසේක. තවද සුදු වලාකුලක්ද ඒ වලාකුල මත සිය හිසේ රන් කිරුලක් සහ අතේ මුවහත් දෑකැත්තක්ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි. එවිට තවත් දේවදූතෙක් දේවමාලිගාවෙන් නික්මාවුත් වලාකුල පිටි වැඩහුන් තැනන් වහන්සේට මහහඬින් මොරගසා ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව. මන්ද පොළොවේ ගොයම් හොඳටම පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ ඇත. ඊ කීය. එවිට වලාකුල පිට වැඩහුන් තැනන් වහන්සේ දෑකත්ත පොළවෙහි දැමූසේක. පොළවෙහි ගොයම් කපනු ලැබීය. තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි වූ දේවමාලිගාවෙන් නික්ම ආවේය. ඔහුටද මුවහත් දෑකැත්තක් තිබිණි. එවිට ගින්න බාරව සිටි තවත් දේවදූතයෙක් පූජාසනයෙන් නික්මාවුත් මුවහත් දෑකැත්ත ඇතිව සිටි තැනැත්තාට මහහඬින් මොරගසා ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදිවැල්ලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද මිදි පොකුරු ඉදී ඇත. ඊ කීය. දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා පොළොවෙහි මිදිපල රැස්කොට දෙවියන් වහන්සේගේ උදහස නැමැති මහා මිදිමිරිකන වලට හෙළීය. නුවරින් පිටත ඒ වලේ මිදිපාගෙන ලදී. එවිට කිලෝමීටර් 300ක් පමණ දුරටද අස්වැයකුගේ කටකලියාව දක්වා උසටද ඒ වලින් ලේ ගලා ගියේය. කැලක් අඩුයි වගේ සිංහලයේ කමන්නේ. ආරම්භක පදය මේක කියනවා යොහාන් කියනවා මම බලා සිටියදී then I looked බලා සිටියදී මොකද්ද වුනේ? බැටළු පෝතකෙක් නැත්නම් බැටළු පැටියෙක් සියොන් කන්දේ හිටගෙන හිටියා. ඒ කෙනත් එක්ක 1,44,000ක් දෙවියන් වහන්සේගේ නාමය ඔවුන්ගේ හිස්වල ලියා තිබෙන 1,44,000ක් බැටළු පැටියත් එක්ක සියොන් කන්දේ හිටියා කියලා කියනවා. right? සියොන් කන්ද සියොනේ කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? සංකේතවත් වෙන්නේ නැත. සංකේතවත් නෙමෙයි. සියොනේ කියන්නේ ජෙරුසලමට කියන තවත් නමක්. සියොනේ Zionism. Zion. නැත්නම් යුදෙව් ජාතීන්ව හඳුන්වන සයනිස්ලා හැටියට. නැත්නම් ඒ Zion කියන නාමයෙන්.
දැන් මේ කතාව කියන්නේ දැන් අපි බලමු මෙතන කාරණාවල් දෙකක් තියෙනවා. බැටළු පෝතකය කියන්නේ යේසුස් වහන්සේ බව අපිට කිසි පැහැදිලිකමක් ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක සෑහෙන පැහැදිලියි. නමුත් අපි අර්ථකථනය කරගමු මේ 1,44,000 කියන්නේ කවුද කියලා. දැන් මේක ඇත්තටම යොහාන් දකින විෂන් එක, දර්ශනයක්. යොහාන් කියනවා මම දකිනවා. බලන් හිටියදී සියොන් කන්ද සියොනෙහි හිටියා 1,44,000ක්. ඒ 1,44,000 හිස්වල දෙවියන් වහන්සේගේ නාමය ලියා තිබුණා. අපි කියවමු එළිදරව් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය ටිකකට. එළිදරව් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ජය ගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ කණුවක් කරන්නේය. ඔහු තවත් එතනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. හොඳයි. අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි කියලා තියෙනවා. දැන් ඔය එකම කියවන්න ගීතාවලියේ අසූ හත ගීතාවලිය 87 5-6 එසේය සියොන් ගැන ඔහුද මුහුද ඈතුළු උපන්නේයයි කියනු ලබන්නේය. මහත්මයා නෝම ඈයි ස්ථීර කරනසේක. ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල මේ තෙමේ එහි උපන්නේයයි ගණන් ගන්නාසේක. හරි. සියොනය ගැන මෙසේ කියනු ලබනවා. සියොනය ගැන ගීතාවලිය කියන්නේ සියොනය ගැන මෙසේ කියනවා. මොකද්ද කියන්නේ? මේ තනත්තා නැත්නම් මේ තනත්තිය එතන උපදිනවා නැත්නම් මෙතන උපදිනවා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඊළඟ පදේ ස්වාමීන් වහන්සේ මිනිසුන්ව ගණන් ගන්න කල මේක ඉංග්‍රීසිය ලස්සනට කියනවා. The Lord will record when he registers the people. ඒක වචන නෙමෙයි. जातीन विविध जातीन स्वामीन वහන්සේ විවිධ જાතීන්ව රෙජිස්ටර් කරනකොට දැන් ස්වාමීන් වහන්සේ විවිධ જાතීන් රෙජිස්ටර් කරන්නේ කොහෙද? මොකේද? පොතේ. ජීවන පොතේ. දැන් මේ ස්වාමීන් වහන්සේ ජාතීන්ව රෙජිස්ටර් කරනවා. මේ කතා කරන්නේ ඊශ්‍රායල් ජාතිය ගැන නෙමෙයි. යා වරදොල තේරුම් ගන්න. peoples කියලා තියෙන්නේ ජාතීන්. මේ නම් ලියනකොට එතකොට කියනවා මෙන්න මේ තැනත්තා මෙතන ඉපදුනා, මේ තැනත්තා මේ සඳහා ඉපදුනා කියලා සියොනය ගැන කියනවා. සියොනය ගැන. දැන් මෙතන කියනවා සියොන් කන්දේ දෙවියන් වහන්සේගේ නාමය ලියපු 1,44,000ක් ඉන්නවා. ඒ වගේම අර මම කියවනේ ෆේත්ෆුල් චර්ච් එක නැත්තම් අර සභා හතර ලියුම් හත ඇරියාම එක සභාවක් තිබුණනේ කිසිම වැරද්දක් කියන්නේ නැතුව මම නුඹ මාගේ වචනය ආරක්ෂා කළ නිසා මම නුඹව එන්නා තියන්නා වූ පීඩාවෙන් ගලවා ගන්නවා කියපු සභාව ෆිලඩෙල්ෆියා සභාව. අන්න ඒ සභාවට මොකද්ද කිව්වේ? මම ස්වර්ගයෙන් බැසෙන අලුත් නුවරේ නාමය මාගේ දෙවියන් වහන්සේගේ අලුත් නාමය නුඹ මත ලියනවා. දැන් ඒ ලියපු කට්ටිය තමයි මේ ඉන්නේ. අලුත් නුවරේ නාමය. අතන කියනවා ඉපදිනකොට කියනවා මේ තැනත්ත උපදිනකොට මෙන්න මෙයා මෙතනට ඉපදුනා. මොකටද? සියොනේ සඳහා ඉපදුනා. ඒක කියනවා ගීතාවල. සියොනේ සඳහා ඉපදුනා. දැන් මෙතනදී කියනවා
එලිදරව් පොතට එනකොට කියනවා යේසුස් වහන්සේම කියනවා ජය ගන්නාට නම් මම දෙවියන් වහන්සේගේ අලුත් නාමය ලියනවා. ඒ ලියපු කට්ටිය මෙතන ඉන්නවා හිටගෙන. සියෝනේ හිටගෙන ඉන්නවා. දැන් එහෙනම් මේ කට්ටිය විශේෂිත වූ කට්ටියක්. දැන් මම කියන්නේ නැහැ කවුද මේ කට්ටිය කියලා. අපි බලාගෙන යන්න තව ඉස්සරහට පැහැදිලි කරනවා මේ කට්ටිය ගැන ගොඩක්. දෙවනි පදේ මොකද තියෙන්නේ? දෙවනි පදේ බොහෝ ජලഘോഷාවෙන්ද මහත් ගර්ජනාවක ශබ්දයෙන්ද ස්වර්ගින ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණා වලින් ගායනා කරන්නන්ගේ ශබ්දය මෙන්ය. හොඳයි. යොහන් කියනවා මට ඇහුණලු ස්වර්ගයෙන් බොහෝ ජලഘോഷාවක් මෙන් ශබ්දයක්. බොහෝ ජලഘോഷාව හැම වෙලාවෙම සංකේතවත් වෙන්නේ බොහෝ ජාතීන්. ඒ බොහෝ ජාතීන් නියෝජනය කරන හඬක් තමයි ස්වර්ගයෙන් ඇසුනේ. ඒ ඇසුනහම ඒ එක්කම ඇහෙනවා වීණා වාදකයා. වීණාව වාදනය කරන්නන්ගේ වීණා හඬක් ඇසෙනවා. ඒ වගේම තුන්වෙනි පදේ කියනවා ගීතිකාවක් ගායනා කරනවා. ඒකත් කියවන්න තුන්වෙනි පදේ. ඔහු සිංහාසනයේ ඉදිරිහිට ජීවමාන සත්‍යයන් සත්‍යදනා සහ වැඩිමහල්ලන් ඉදිරියේහිද අලුත් ගීතිකාවක් ගායනා කළෝය. ඒ ගීතිකාව 1,44,000කට එනම් පොළොවේ මිලයට ගනු ලැබුවා වූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙන ගන්නට නොහැකි විය. පොළොවෙන් මිලයට ගන්න. අන්න එක ක්ලූ එකක් අපිට ආවා. මේ 1,44,000 නම් ලියලා තිනවා දෙවියන් වහන්සේගේ නාමය ලියලා තිනවා ඔවුන්ගේ නළල වල ඒක එක අපිට දීපු ඉංගියක්. දෙවෙනි ඉංගිය තමයි මොකද්ද? ඔවුන්ව පොළොවෙන් මිලයට ගත්තා. යේසුස් වහන්සේ අපිට මොකද කරලා තියෙන්නේ? මට යන්න වෙලා නැහැ. මිලයට ගත්තා. මොනවද ගෙව්වේ? රත්තරන් කාසි මෙච්චරයි. ලෙහෙ. යේසුස් වහන්සේගේ ලේවලින් අප සියලු දෙනාම යේසුස් වහන්සේ දැන් මිලයට අරන්. එහෙනම් මේ 1,44,000 අනිවාර්යෙන්ම ක්‍රිස්තියානි අය බොහෝ ජාතීනුත් සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ දෙකම එකතු කරාම අපිට ඒක හොඳට පැහැදිලි. මේ කතා කරන්නේ අර එලිදරව් 7 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා කරපු අය නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? එලිදරව් 7 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා කරනකොට පැහැදිලිව කිව්වා නේද ගෝත්‍ර ගැන? මේ ගෝත්‍රෙන් 12000යි, මේ ගෝත්‍රෙන් 12000යි, මේ ගෝත්‍රෙන් 12000යි. ඒ යුදෙව්. පැහැදිලිද? අපි යුදෙව්ව නෙමෙයි. යුදෙව්වෙක් නෑ මෙතනනේ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරනකොට. හැබැයි අපි යුදෙව්වෝ නෙමෙයි අපි අන්‍ය ජාති නැත්නම් ජෙන්ටයිල් චර්ච්. හැබැයි ඒ බොහෝ ජාතීන්ව එක් කරලා දැන් දෙවියන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? කට්ටියක්ව තෝරගෙන තියෙනවා. ඒ කට්ටිය තමයි මෙතන කියන්නේ ඔවුන් තමයි නැත්නම් මේ ක්‍රිස්තියානි අය තමයි යේසුස් වහන්සේ මිලයට ගත්ත කට්ටිය. පොළොවෙන් මිලයට ගත්ත කට්ටිය. තව ඉංගියනවා ඉස්සරහට. ඊට පස්සේ මොකක්ද? 4 වෙනි පදේ. මෙන්න මේක ටිකක් controversial පදයක්. 4 වෙනි පදේ කියවන්න. ස්ත්‍රීන්ගෙන් කිලුටු නොවෝ මොහුය. මක්නිසාද මොහු බ්‍රහ්මචාරීහුය. බැටළු පැටවානන් යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොහුය. මොහු දෙවියන් වහන්සේටත් බැටළු පැටවානන්ටත් නාඹුල් පළවන පිණිස මිනිසයන් අතරින් මිලියට ගන්නා ලද්දෝය. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවේය. ඒක පස්වෙනි පදේ. අර 4 වෙනි පදේ විතරයි. මෙතන කියනවා ඉස්සල්ලාම මොහු නම් ස්ත්‍රීන්ගෙන් කිලුටු නොවූ බ්‍රහ්මචාරීහුය. මේක කියපු ගමන් මොකද්ද වෙන්නේ? එහෙනම් මේ 1,44,000ම පිරිමිද? නෑ.
කාන්තාව සමහරට විරුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ඉස්සරහට. ඒක අසාධාරණයි. දෙවියන් වහන්සේ අසාධාරණයි. මේ කතා කරන්නේ පිරිමි ගැන විතරක් නෙමෙයි. මෙතන ස්ත්‍රී කියන එකෙන් සංකේතවත් වෙන්නේ ස්ත්‍රී කියන ඒ අපේ මනුස්ස වර්ගය නෙමෙයි. මොකද හේතුව ගලාති පොතේ කියනව නේද? ක්‍රිස්තුස් වහන්සේ තුලට ආවම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ කියලා. යුදෙව් ග්‍රීක ભેදයක් නැහැ කියලා. අපි ඔක්කොම එකයි කියලා. ඒක නිසා මේ පදයේ ස්ත්‍රීන්ගෙන් කිලුටු නොවූ අය කියන්නේ දැන් පොඩ්ඩක් දෙවි මක්නිසාද පිරිසුදු කන්‍යාවකු මෙන් නුබලා ක්‍රිස්තුස් වහන්සේ වන එක පුරුෂයෙකුට පාවා දීම පිණිස මා විසින් වහබස් දුන් බැවින් දිව්‍ය වූ ජ්වලිතකමකින් නුබලා ගැන මම ජ්වලිතව සිටිමි. හොඳයි. මේකේ කියනවා නුඹව පිරිසිදු කන්‍යාවක් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඉදිරිපත් කරන පිණිස මම ක්‍රියා කරනවා කියලා පාවුලුතුමා කියනවා. මෙතන කතා කරන්නේ කාන්තාවන් ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ බ්‍රහ්මචාරීන් ගැන වචන නෙමෙයි. ඔය වචනේම තමයි අත තියෙන්නේ. virgin. මේක සිංහලට පරිවර්තනය කරනකොට බ්‍රහ්මචාරී වුණාට ඉංග්‍රීසියෙන් තියෙන්නේ virgin කියලා. ඒ කියන්නේ මම නුඹලාව කන්‍යාවක් ලෙස දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන. කන්‍යාවක් කියන්නේ පිරිසිදු. කලලක් නැති කෙනෙක් ලෙස දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන පිණිස ජොලිතකමකින් මම ක්‍රියා කරනවා කියලා පාවුලුතුමා කියන්නේ. ඒ කියන්නේ කිසිදු කලලක් රැල්ලක් බොරුවක් නැතුව සුද්ධ කෙනෙක් හැටියට දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන පිණිස පාවුලුතුමා සභාව තුල ක්‍රියාත්මක වෙනවා. ඒ කතා කරන්නේ පිරිමින්ට ගැහණුන්ට කියලා වෙනසක් නැහැ. දෙකම එකයි. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැහණු පිරිමි ભેදයක් නැති නිසා. ඔක්කොම ළම එකයි. හොඳයි. දෙවියන් වහන්සේට මේ වර්ජින්ස්ලා හැටියට නැත්නම් කන්‍යාවන් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්නේ. මෙතන කාන්තාව කියලා තිබුණට ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ වර්ජින්ස් කියලා. right? මේ පදේ කියන්නේ these are the ones who were not defiled with women for they are virgins. And they are the ones who follow the Lamb wherever he goes. දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ යන තැන යේසුස් වහන්සේත් එක්ක යන කට්ටිය තමයි මෙන්න මේ කට්ටිය. යේසුස් වහන්සේත් එක්ක යන තැන යන්නේ කවුද? දැන් යේසුස් වහන්සේ මනමාලයා නම්. යේසුස් වහන්සේ හස්බන්ඩ් නම්. යේසුස් වහන්සේ යන තැන යන්නේ කවුද? මනමාලයා. භාර්යාව. හරි. එහෙනම් මේ කට්ටිය තමයි මනාලිය. දැන් ඔන්න ප්‍රශ්නයක් යනවා. ඒ කියන්නේ බ්‍රදර් මනාලිය වෙන්නේ 1,44,000ක් විතරද? මම නෙමෙයි කියලා තියෙන්නේ බයිබලේ කියලා තියෙන්නේ. දැන් මේක අල්ලගෙන තමයි අර ජෙහෝවා විට්නස් වගේ අය එක කල්ට් වල අය කියන්නේ මේ ස්වර්ගයට යන්නේ 1,44,000 විතරයි. අපේ සභාවට එන අය විතරයි මේකට යන්නේ. ඒක නිසා මේ 1,44,000 තුල වෙන්න ඕනේද? අපේ සභාවට එන්න. එහෙම කියන කට්ටිය ඉන්නවා. ජෙහෝවා විට්නස්ත් කියනවා. අර මෙතන ඉන්න කොඩිකාර සහෝදරයාගේ ළඟට දෙක්කෙනෙක් ඇවිල්ලා කිව්වහම මේ 1,44,000 විතරයි ස්වර්ගයට යන්නේ අනිත් ඔක්කොම ඉන්නවා කියලා කිව්වහම එයා ඇහුවා ඔයා කීවෙනියද කියලා. 1,44,000 යන්නේ ඔයා ඒ 1,44,000 කීවෙනියද? මොකද ඇමරිකාවෙම ඉන්නවා මිලියන ගාණක් ඒගොල්ලන්. අදහනයි. ඉතින් ඇමරිකාවෙම මිලියන ගාණක් ඉන්නවා. අනිත් රටවල්වත් තව ඉන්නවා කට්ටිය. ලංකාවෙත් ඉන්නවා. ඔයා කීවෙනියද? 1,44,000 විතර නම් යන්නේ. ඔයා කොහොමද දන්නේ ඔයා යනවාද කියලා? ඔයා කීවෙනියද? කටවහගෙන ගියා. මේ දැන් පස්සේ ආවේ නැහැ පැත්ත බලන්න. හරි. දැන් මේකෙන් අදහස් කරන්නේ වරදොල තේරුම් ගන්න එපා. ඔසවා ගන්න 1,44,000යි කියලා මම කියන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඊට වැඩි බොහෝ සංඛ්‍යාවක් දෙවියන් වහන්සේ ඔසව ගන්නවා රැත් එක වෙනවා.
හැබැයි මෙතන කියන්නේ මේ විශේෂිත වූ කණ්ඩායමක් ඉන්නවා. මේ විශේෂිත වූ කණ්ඩායම දෙවියන් වහන්සේ විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. යේසුස් වහන්සේ හා එකට ඉන්න ඔවුන්ගේ නළල් වල යේසුස් වහන්සේ නාමය කොටලා තියෙනවා. ඔවුන් විශේෂිත වූ කණ්ඩායමක්. මේක තමයි ඔවුන්ට ලැබිච්ච රිවෝඩ් එක. විපාකය. මොකද යේසුස් වහන්සේ කිව්ව මතකද? මම එනවා ඉක්මනින් මා සමග විපාකයක් තියෙනවා. මොකක්ද? විපාකයක්. කොහොමද විපාකෙ දෙන්නේ? රිවෝඩ් එක දෙන්නේ. නුඹ කරපු ක්‍රියාවන් වලට. නුඹ කරපු ක්‍රියාවන් අනුව දෙන පිණිස මා සමග රිවෝඩ් එකක් තියෙනවා. එතකොට රිවෝඩ් එක හම්බ වෙන්නේ වැඩවලට අපි හිතපු විදිහට. ගැලවීම නොමිලේ ඔක්කොටම දෙනවා. වරදවල තේරුම් ගන්න එපා. ගැලවීම කියන එක නොමිලේ. අපි වැඩ කරන්න ඕනේ නැහැ ඒකට. ඒක නොමිලේ දෙන තෑග්ගක්. නමුත් රිවෝඩ් එකට අපිට සිද්ධ වෙනවා වැඩ කරන්න. රිවෝඩ් එක ලැබෙන්නේ වැඩ අන්න. 2 කොරින්ති 5:10. දෙක කොරින්ති 5:10. මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යහපත්වත් අයහපත්වත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑය. හොඳයි. පවුලතුමා කියන අපි සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසන ඉදිරියේ හිට ගන්න ඕනේ. මොකක් සඳහාද? මේ පොළවේදී මේ ජීවිතයේදී අප කරපු සෑම ක්‍රියාවක්ම ඵලය ලබන පිණිස විපාකය ලබන පිණිස හොඳ හෝ නරක. මේක සුදු සිංහාසනේ නෙමෙයි, මේක ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය සිංහාසනය. දෙවියන් වහන්සේගේ විනිශ්චය සිංහාසනේ නෙමෙයි. පැහැදිලිව කියලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අන්තිම ඉංගියක් තියෙනවා මේ කට්ටිය ගැන. ඉංගියක්. මොකක්ද ඉංගිය? These were redeemed from among men, being first fruits to God and to land. මේ අය පොළවෙන් නැත්නම් මිනිස්යන් අතරින් මුදාගෙන තියෙනවා ප්‍රථම ඵල හැටියට ක්‍රිස්තුස් වහන්සේට. හොඳයි. ප්‍රථම ඵල වෙන්නේ මොනවද? ඉතිසලා කියවන්න යාකෝබ් 1:10. අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනයෙන් අප ඉපදුසේක. නාඹුල් ඵල වෙන පිණිස අප සියලු දෙනා නාඹුල් ඵල වෙන පිණිස. මෙතන කියනවා මොනවාද? මේ අය ක්‍රිස්තුස් වහන්සේට නාඹුල් ඵල ලෙස මිනිස්යන් අතරින් මුදවා ගත්තා. මිනිස්යන් අතරින් මුදවා ගත්තා. නාඹුල් ඵල කියන්නේ ෆස්ට් ෆෘට්. දැන් මේ ලෝකේ කිසිම කෙනෙක් යේසුස් වහන්සේ වෙතට ගිහිල්ලා තියනවද ශාරීරිකව මේ වෙනකොට? නෑ නේද? යේසුස් වහන්සේ ළඟට ශාරීරිකව ඉස්සල්ලාම ඉන්න යන්නේ මොන කණ්ඩායමද? ඔසවා ගන්නා වූ කණ්ඩායම. එහෙනම් මේ ඔසවා ගන්නා වූ කණ්ඩායම තුල ඉන්න කොටසක් තමයි මෙන්න මේ 1,44,000. මොකද අපි ඔක්කොම ඔසවා ගත්ත අය ගිහිල්ලා කොහටද යන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය සිංහාසනේ ඉදිරියට. ගියාම මොකද වෙන්නේ? යේසුස් වහන්සේ අපිට රිවෝඩ්ස් දෙනවා. මොනවාටද? ඔයා මේක කරා, 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 මේක කරා, මේක කරා රිවෝඩ්ස් දෙනවා. ඒ රිවෝඩ් සිස්ටම් එකේ උඩින්ම තියෙන්නේ මොකක්ද? මනාලි. අපි ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය රිජෙක්ට් කියලා අදහස් කරන්නේ නැහැ. රිවෝඩ් වල උඩින්ම තියෙන එක. මේක පැහැදිලිව තියෙනවා සොලමන්ගේ ගීතිකාවල 6 වෙනි පරිච්ඡේදයේ 7 8 9 කියන පදවල. දැන් කියවන්න ඕනේ නැහැ. ගෙදර ගිහලා කියන්නේ ඒකේ තියෙනවා භාර්යාවෝ 80ක්ද උපභාර්යාවෝ 60ක්ද ගණන් කරන්න බැරි තරම් කන්‍යාවෝද ඉන්නවා. නමුත් නුඹ මාගේ පරවිදෙන එකම කාන්තාව නුඹ කියලා. එකම පිරිසිදු තැනැත්තිය නුඹ කියලා. You are the only one.
ඒ කතා කරන්නේ මනාලිය ගැන. භාර්යාව 80ක් ඉන්නවා, ඔබ භාර්යාව 60ක් ඉන්නවා, ගණන් කරන්න බැරි තරම් කන්‍යාවෝ ඉන්නවා. නමුත් නුඹ තමයි මගේ විශේෂ වූ තැනැත්තිය. මේ ඔසව ගන්න කණ්ඩායම අතර ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් මේ බ්‍රයිට් නැත්තම් මනමාලිය විශේෂයි. ඒ මනමාලිය වෙන්න ඒගොල්ලන්ට තිබිච්ච විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තියෙනවා ඊළඟ පදේ. පස්වෙනි පදේ. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවිය. ඔව්හු නොකලල්ව සිටිති. පොඩක් කියන්න. බොරුව නෙමෙයි උතන වචන. පැවතීමක්. එතන තියෙන ග්‍රීක වචනය තමයි ඩොලොස් කියන වචනේ. DOLOS ඩොලොස් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් බොරුව කියනකොට පාවිච්චි කරන ග්‍රීක වචනය තමයි සුඩෝස්. සුඩෝස් PSEUD. සුඩෝස් කියන වචනය. ඩොලොස් කියන්නේ බොරු නෙමෙයි. සුඩෝස් කියන්නේ බොරු. ලයි. බොරු. ඩොලොස් කියන්නේ ඒකේ අර්ථය තමයි බොරු කියන්නේ නැතුව රවටන එක. බොරු කියන්නේ නැතුව රවට්ටන්න පුළුවන් නේද? බැරිද? මම පෙන්නන්නද කොහොමද කියන්නේ? මේ උදාහරණ මම හැමදාම ගන්නවා මේක උගන්වනකොට. මගේ ඉගෙන ගන්නයි දන්නවා දැන්. මොකද්ද මම කියන්නේ? මම සුරෙන්ට කියනවා සුරෙන් හෙට උදේ මම එනවා හරියට 7ට අහවල් තැනට සුපර් මාකට් එක ගාවට ඔයා ඉන්න ඕනේ තමයි. හරි. ඔන්න ඔය ඩ්‍රී වෙනවා. අපි දෙන්නගේම ෆෝන් වල බැටරි බහලා ගියම අපි දෙන්නගේ ෆෝන් වල අප්සෙට් එකක් දීලා කතා කරගන්න බෑ. දැන් සුරෙන් එනවා 7:00 පැය භාගයක් පරක් වෙනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි. 7:00ට එනවා. ඇවිල්ලා බලනකොට මම නැහැ. සුරෙන් හිතනවා මං ඇවිල්ලා ගිහිල්ලා වෙන්න ඇති අපරාධි කියලා. එයාත් යනවා විනාඩි 10ක් බලලා යනවා. මං එනවා 8ට. 8ට ඇවිල්ලා බලනවා මම දන්නවා දැන් පරක් වෙලා මෙයා නැහැ කියලා. මම ඉතින් යනවා කොහොම හරි දැන් ඔන්න පහුවෙන්ද අපි දෙන්න හම්බ වෙනවා කියමු. හම්බ වෙනකොට මං අහනවා සුරෙන් මොකද වුනේ? දැන් එයා උපකල්පනය කරනවා, එයා හිතනවා මම 7ට හැවිල්ලා 7 ඉඳලා 7:20 වෙනකම් බලන් ඉඳලා ගියා. ඒක තමයි මේ අහන්නේ මොකද වුනේ කියලා. සුරෙන් කියනවා අනේ සෝරි උඩද මට එන්න බැරි වුණා. මං 7:00 ආවේ. සෝරි යා මට එන්න බැරි වුණා. දැන් මම හොඳටම දන්නවනේ මං ආවේ 8ට කියලා. හැබැයි මම කියන්නේ මම ආයත්තද අපි හෙට හම්බෙමු. මම දැන් මොකද කරේ? එක බොරුවක් කිව්වද මම? නෑනේ. එක බොරුවක් කිව්වේ නෑ. හැබැයි මම ඒව රවට්ටුවා. මෙන්න මේක තමයි ඩොලොස් කියන්නේ. බොරු නෙමෙයි. බොරු නොකිය ඉන්න පුළුවන් අපිට. හැබැයි අපි වටෙන් නැත්තම් වහෙන් රවට්ටනවා මිනිස්සයා. දැන් මේ කට්ටිය එහෙමවත් කාවවත් රවට්ටලා නැහැ. දැන් නම් හිතනවා 1,44,000ම තමයි කියලා. මොකද එහෙමවත් කාවවත් රවට්ටලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේකේ කියනවා ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිදු වරදක් නැහැ කියලා. කිසිදු වරදක් නැහැ. ඒ කියන්නේ මේ කට්ටිය තමයි ක්‍රීම් එක. මේ කට්ටිය තමයි ක්‍රීම් එක. පෙරලා ගන්න ක්‍රීම් එක මේ. ක්‍රීම් එක. ඔබටත් මටත් වෙන්න පුළුවන්. හැබැයි ගීතාවලියේ හැටියට නම් අපි නැවත උත්පාදනය ලබන වෙලාවෙම අපේ නම ලියවෙනකොටම කියනවා මෙයා මෙතන ඉපදුනා කියලා. දෙවියන් වහන්සේ දන්නවා. අපි යේසුස් වහන්සේ පිළිගන්නකොට තමයි මම හිතනවා ලියවෙන්නේ නැත්නම් කියලා තියෙනවා අත්තිවර්ම දානත් ඉස්සෙල්ලා අපේ නම ලියවිලා තියෙනවා කියලා දෙවියන් වහන්සේගේ ජීවන පොතේ. ඒ ලියනකොටම හරියට දානවා මෙන්න මෙයා සියොනය සඳහා ඉපදුනා. හරි. මෙන්න කණ්ඩායම. හොඳයි. දැන් අපි යන් 6 වෙනි පදයට.
පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශ කරන පිණිස සදාකාල සුභාරංචියක් ඇතුව සිටින තවත් දේව දූතෙක් ආසමද පියාසර කරනවා දුතිමි. හොඳයි. මේක දකින්න දේව දූතෙක් කියනවා. දැන් මෙතන ඉස්සරහට දකින්න අපි දේව දූතයෝ 3 දෙනෙක් එනවා. මේන ඉස්සල්ලාම එක්කෙනා. මේ ඉස්සල්ලාම එක්කෙනා මොකද කරන්නේ? ඇවිල්ලා කියනවා සියලු ජාතීන්ට සියලු භාෂාවන් සියලු ගෝත්‍රවලට දැනගන්න පිණිස පොළවේ ජීවත් වෙන අයට ප්‍රකාශ කරන පිණිස සදාකාලික සුභාරංචියක් ඇතුව දේවදූතෙක් එනවා. දැන් මේක එහෙනම් සිද්ධ වෙන්න ඕනේ මොන කාලේද? යොහන්නේ 14 වෙනි පරිච්ඡේදයේ දකින්නේ මොන කාලයද සාමාන්‍ය? රැප්චර් එක වෙච්ච ගමන් කියලා අපිට හිතෙන්නේ නැද්ද? රැප්චර් එක වෙච්ච ගමන් සියොනේ ඉන්නවා තමයි දකින්නේ. මේක ඇවිල්ලා යේසුස් වහන්සේ මේ මනමාලියත් එක්ක පොළොවට බහැපු වෙලාවේ නෙමෙයි. මොකද නේද හේතුව? යේසුස් වහන්සේ පොළොවට බැත්තට පස්සේ සුභාරංචි කියින්නේ නැහැ කවුරු. විනිශ්චය කරනවා මේ සතරදර ගා. මේ කතා කරන්නේ ඔසවා ගැනීම සිද්ධ වෙච්ච වෙලාව ගැන. සියොනේ කියන්නේ නව ජෙරුසලම ස්වර්ගයෙන් බහින. එතකොට මේ සුභාරංචිය දේව දූතයා ප්‍රකාශ කරන්නේ කාටද? සියලු ජාතීන්ට, සියලු භාෂාවන්ට, සියලු රටවල් වලට ජීවත් වෙන අය වෙනුවෙන් සදාකාලික සුභාරංචියක්. දැන් මේක දන්නේ නැහැ. අපි හිතුවා එක සුභාරංචියයි තියෙන්නේ කියලා. මේක සදාකාලික සුභාරංචියක්. මොකද්ද මේ සදාකාලික සුභාරංචිය? ඊළඟ පදේ තියෙනවා. ඔහු මහා ශබ්දයකින් කතා කරමින් දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්න මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චය පැමුණුනේය. අහස පොළවත් මුහුදත් ජල උල්පතුත් නැවූ තනන් වහන්සේ නමස්කාර කරන්නයි කීය. හොඳයි මේ දේවදූතයා කියනවා fear God and give glory to God. For the hour of his judgment has come. And worship him who made heaven and earth and sea and springs of water. මේ සුභාරංචිය අපි දැන් කියන සුභාරංචියට වඩා වෙනස් නේ. අපි දැන් මොකද්ද කියන සුභාරංචිය? අපි කියන සුභාරංචිය මොකද්ද? පල්ලිය ඇතුලේ. මොකද්ද අපි කියන සුභාරංචිය? යේසුස් වහන්සේ ස්පිරිතාලයක් දාලා තියෙනවා කියන එක නෙමෙයි සුභාරංචිය. යේසුස් වහන්සේ බැංකුවක් දාලා තියෙනවා කියන එක නෙමෙයි සුභාරංචිය. සාමාන්‍යයෙන් ඒකනේ අපි කියන්නේ යේසුස් වහන්සේ ස්පිරිතාලයක් දාලා තියෙනවා, බැංකුවක් දාලා තියෙනවා, කවුන්සලින් සර්විස් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් එන්න මේක තමයි. ඒක නෙමෙයි සුභාරංචිය. සුභාරංචිය නම් ලූක් 24:44 තියෙන විදිහට පසුතැවීම තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පව් සමාව. මේක තමයි සුභාරංචිය. මේක තමයි යේසුස් වහන්සේ කිව්වේ ගොස් සියලු ජාතීන්ට ප්‍රකාශ කරන්න කියලා. ඒක පිළිගන්න අයව තමයි බෞතිස්ම කරලා ගෝලයන් කරන්න කියලා කිව්වේ. එතකොට සුභාරංචිය නම් අපි දැන් කියන සුභාරංචිය තමයි යේසුස් වහන්සේගේ නාමයෙන් පසුතැවීම තුලින් පව් සමාව. මේක තමයි සුභාරංචිය. හැබැයි මේ දේවදූතයා කියන්නේ වෙන සුභාරංචියක්. මොකද කියන්නේ? මේක කියනවා මෙයා කියනවා දෙවියන් වහන්සේට බය වෙන්න මන්ද උන්වහන්සේගේ විනිශ්චය පැමිණ තියෙනවා උන්වහන්සේට විතරක් নমස්කාර කරන්න. මේක අලුත් සුභාරංචිය. ඒක නිසාම අපි දකිනවා මේ කාලයේදී මිනිස්යන් ගැලවීම ලබයි මේ දේව දූතයා කියාගෙන යනකොට කොහොමද දෙවියන් වහන්සේට බය වෙලා යක්ෂයාට নমස්කාර නොකර යක්ෂයාගේ ලකුණ ගන්නේ නැතුව දෙවියන් වහන්සේට විතරක් নমස්කාර කරන සෙනගක් ගොඩනගනවා මේ කාලේ. ඒක තමයි සුභාරංචිය වෙන්න යන්නේ. මේ කාලයේදී සුභාරංචි වෙන්න යන්නේ ඒක. දෙවියන් වහන්සේට විතරක් බය වෙන්න, උන්වහන්සේට විතරක් নমස්කාර කරන්න. මොකද ඒ කාලේ තමයි යක්ෂයා කියන්නේ මටත් নমස්කාර කරන්න කියලා. දෙවියන් වහන්සේ කියනවා නෑ අහසක් පොළවක් ජලයක් ඒ සියලු දේ මම පාලනය කරන දෙවියන් වහන්සේට පමණක් নমස්කාර කරන්න.
මන්ද උන්වහන්සේගේ විනිශ්චය අත ළඟට ඇවිල්ලා කියලා. මේක තමයි දේවදූතයා කියන සුභාරංචිය. මේ දේවදූතයා මේ සුභාරංචිය කියලා ඉවර වුණාට පස්සේ තව දේවදූතෙක් ඇවිල්ලා අනතුරු ඇඟවීමක් කරනවා. මොකද්ද? තව දෙවෙනි දූතයෙක්ද ඔහු පස්සේ ගොස් තමාගේ වේශ්‍යාකමේ කෝපය නැමැති මුද්‍රික පානය සියලු ජාතීන්ට පෙව්වා වූ මහත් බබිලෝනිය වැටුණේයයි කීය. දෙවනි දේවදූතයා ගිහිල්ලා කියනවා මහා හඬකින් බැබිලෝනිය වැටුණේය. මොකද මුළු ජාතීන්ට පාපය ගිට ගෙනියන්න ක්‍රියාත්මක වුණු මේ බැබිලෝනියානු ක්‍රමය වැටුණා. ඒක ගැන මම වැඩි විස්තර කතා කරනවා එළිදරව් 17ට එනකොට. මොකද එතන තමයි වැටිච්ච විදිය පෙන්නන්නේ. බැබිලෝනිය කියන්නේ මොකද්ද? ඒ දේවල් ගැන මම පැහැදිලිව කතා කරනවා එළිදරව් 17 කරන වෙලාවට. නමුත් මෙතන මේ දේවදූතයා කියාගෙන යනවා අර දේවදූතයා සුභාරංචිය කියාගෙන ගියාට පස්සේ වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා බැබිලෝනිය වැටුණේ. ඒකෙන් අදහස් කරන්නේ මිනිසුන්ට කියනවා ඔය බැබිලෝනියානු ක්‍රමය වැටිලා ඒකට අහු වෙන්න එපා. අපි හිතනවා සමහර වෙලාවට මේ සුභාරංචි කියන්නේ යනකොට මේ කාලේදී දෙවියන් වහන්සේට ඇයි දේව දූතයෙක් එවලා මේ මිනිස්සුන්ට පෙන්වන්න බැරි දෙවියන් වහන්සේ දේව දූතයන්ගේ දෙවියන් වහන්සේ බව මට නම් හිතිලා තියෙනවා සමහර වෙලාවට දෙවියන් වහන්සේට හොම්බට ගනින්න එහෙම කතා කරන අය ඉන්නවනේ ස්ටේජ් ගහලා හොම්බට අනිනවා කියලා කියන්නේ දන්නවද ඒක ස්ටේජ් ගහලා මහ පාරවල් වල ප්‍රසිද්ධිය කියනවා දෙවියන් වහන්සේ මට හම්බුනා නම් හොම්බට අනිනවා කියලා. මේ ලංකාව මොරටුවේ රාවතාවක්. හරි? අන්න ඒ වෙලාවට මට හිතෙනවා ස්වාමීනි දේවදූතයෙක් කියලා පෙන්වන්න ඕන. දෙවියන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ ඒ ක්‍රියාව අපිට බාර දීලා තියෙන නිසා. අපි මේ පොළවේ ඉන්නකම් දේවදූතයෝ එවන්නේ නැහැ සුභාරංචි කියන්නේ. හැබැයි අපිව මේ පොළවෙන් අයින් කරාට පස්සේ දෙවියන් වහන්සේ දේවදූතයෝ වෙනවා සුභාරංචි කියලා. මේ දේවදූතයන් කතා කරන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟට නෙමෙයි මේ හැංගිලා ඇවිල්ලා එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මහා හඬකින් ආසේ ඉඳලා කෑ ගහලා කියනවා සියලු ජාතීන්ට සියලු ගෝත්‍රවලට සියලු භාෂාවන් වලට මේ සුභාරංචිය ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි දෙවන දේවදූතයා අනුතුරු ඇඟවීම කරනවා. තුන්වෙනි දේවදූතයෙකුත් එනවා. ඒ තුන්වෙනි දේවදූතයා මහ භයානක දෙයක් කියනවා. තව තුන්වෙනි දේවදූතෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මූර්ඛයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද කියවන්නේ. ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලාට අමිශ්‍රව වක් කරන ලද ස්වාමීන් වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියේද බැටළු පැටවානන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දගන් වලුනුත් වද කරනු ලබන්නේය. හොඳයි. මෙතන කියනවා යම් කිසි කෙනෙක් යක්ෂයාට නමස්කාර කළොත් උගේ රූපයට නමස්කාර කළොත් උගේ ලකුණ තමන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ ලබා ගත්තොත් අන්න ඒ කෙනා මත අමිශ්‍ර වූ දෙවියන් වහන්සේගේ උදහස වගුරවනවා. ඔවුන්ගේ වේදනාව පීඩාව දිවා රෑ නොනවත්වා දේව දූතයන් ඉදිරියේ දෙවියන් වහන්සේ ඉදිරියේ අහසට නැගෙනවා. දිවා රෑ විවේකයක් නැතුව විලාප දෙන්න වෙනවා ඒගොල්ලන්ට. මොකක් කළොත්ද? මුර්ගයාගේ ලකුණ සහ ලකුණ අතේ හෝ නළලේ ගත්තොත් එහෙම නැත්නම් උගේ රූපයට නමස්කාර කළොත්. දැන් මේක ටිකක් අසාධාරණයි වගේ නේද? ඒ කියන්නේ මේ ඉන්න මිනිස්සුන්ට අපි දන්නවා මේ කතා කරන්නේ චිප් එක ගැන කියලා.
මයික්‍රොචිප් එක ගැන කියලා. ඒ ගැන විස්තර මම කතා කරනවා හෙට දවසේදී. ඇයි මේ දෙවියන් වහන්සේ මෙච්චර දරුණු පනිෂ්මන්ට් එකක් දෙන්නේ මේ කට්ටියට? මේ වගේ චුට්ටි මාක් එකක් ගත්තා කියලා. නැත්තම් දෙවියන් වහන්සේ ඇයි මේ රූපයට নমස්කාර කරා කියලා මෙච්චර විපාකයක් දෙන්නේ? ඇයි හේතුව? මීට ඉස්සෙල්ලත් මිනිස්සු දේව රූප වලට নমස්කාර කරලා තියෙනවා. ඒගොල්ලෝ සමාවිල්ලුවා, ඒගොල්ලෝ අනිත් පැත්ත හැරුණා, ඒගොල්ලෝ කියා. ඇයි මේ කණ්ඩායමට දෙවියන් වහන්සේ මෙච්චර දරුණු පනිෂ්මන්ට් එකක් නැත්නම් විපාකයක් දෙන්නේ? මම කියන්නේ ඒකට හේතුවයි කියලා. මේ චිප් එක ඔබ ගන්න මාක් එක ඔබ ගන්න නෙමෙයි. ඔබට ගන්න නැත්නම් මෙතන ඉතුරු වෙලා ඉන්න අයට ගන්න සිද්ධ වෙන මේ ලකුණ එසේ මෙසේ නිකන් චුට්ටි නිකන් ඕනම කරන චිප් එකක් නෙමෙයි. මේක ගැන මම වැඩි විස්තර කරනවා හෙට මට අද වෙලා නැහැ. නමුත් මම අද පොඩි වීඩියෝ එකක් විතරක් පෙන්නන්නම් ඒකට සම්බන්ධව. ඒ වීඩියෝ එකේදී ඔබට දැනගන්න පුළුවන් මේක කොච්චර භයානකද කියලා. මේ ඔබ දකින්න ડોක්ටර් humans and robots will merge in a symbiotic existence. මෙයා ඇවිල්ලා මහාචාර්යවරයෙක්. Implants and enhance මේ මහාචාර්යවරයා human race, upgrading our memories, changing how we communicate, augmenting and expanding our senses. Becoming a cyborg is the ultimate goal. මේ මහාචාර්යවරයා පරීක්ෂණ පවත්වනවා ඔහුගේ ඇඟට ඉලෙක්ට්‍රොනික දේවල් ඇතුළු කරගෙන. ඔහු මොකද කරේ මේ මෑතකදී? ඔහුගේ ස්නායු පද්ධතියට මයික්‍රොචිප් එකක් ඇතුල් කරලා සිතුවිලි වලින් දේවල් ඔහු වෙනස් කරා. ඒක නැත්තම් මූව් කරා. කෙලෙව්වා. මේකේ භයානකම මේකයි. මේ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. මම දෙන්නම් ඕන නැත්නම් මම හිත ආවනම් එනාට බලන්න පුළුවන්. හොඳයි. මේ පුද්ගලයා මොකද නේද කරන්නේ? මයික්‍රොචිප් එකක් ඇතුල් කරගන්න ඔහුගේ නර්වස් සිස්ටම් එක. ස්නායු පද්ධතිය. ඒ ස්නායු පද්ධතියට මයික්‍රොචිප් එක සම්බන්ධ කරගත්තට පස්සේ ඔහුගේ මනස, සිතුවිලි, ඔහුගේ මොළය, බ්‍රේන් එක ඒ චිප් එකට සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහුගේ චිප් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවා ඉන්ටර්නෙට් එක හරහා හරි කොහොම හරි රොබෝ අතකට හරි මොකකට හරි සම්බන්ධ කරලා තියෙනවා. ඔහු මොකද කරන්නේ? මොලෙන් හිතනවා මම්මගේ අත හොලවනවා කියලා. මොලෙන් එහෙම හිතනකොට රොබෝ අතක් නිකම්ම දිගෑරෙනවා, වැහෙනවා. කතා කරනව නෙමෙයි, හිතනවා. ඒ කියන්නේ සිතුවිලි වලින් එයාට පුළුවන්කම තියනවා දොරවල් වහන්න, ටීවී ඔන් කරන්න, කෝපි හදන්න සිතුවිලි වලින්. මේ පුද්ගලයා ඔය තියෙන්නේ එයා ඒ නර්වස් සිස්ටම් එක සම්බන්ධ කරා ඉන්ටර්නෙට් එකට. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා ඉන්ටර්නෙට් එක හරහා ගොඩාක් දේවල් සිතුවිලි වලින් විතරක් කළා. දැන් භයානකම මේකයි. ඕක අපි දැක්කම නම් අපිට හිතෙනවා හරි ෂෝක් කියලා. නමුත් ඒක නෙමෙයි භයානකම. ඕකේ අනිත් පැත්ත. මනසේ ඉඳලා සිග්නල් එකක් මේ හරහා ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන් නම් ඒ මාර්ගය හරහාම ඉන්ටර්නෙට් එක හරහා මනසටත් යමක් එන්න පුළුවන්. මොකද මේ එකම මාර්ගයනේ විවෘත වෙන්නේ. මෙහෙන් එළියට යනවා වගේ ඇතුළට එන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක්ද නේද වෙලා තියෙන්නේ? මිනිස්සු නිකම්ම රොබෝලා. ඇයි මේ ඉන්ටර්නෙට් එක පාලනය කරන මිනිස්සුන්ට පුළුවන්කම තියනවා මේ චිප් එක අරන් තියෙන කෙනාව පාලනය කරන්න රොබෝ වගේ. ඔවුන්ගේ සිතුවිලි පවා පාලනය කරන්න. එනිසා මොකද වෙන්නේ? අපිට නිදහසේ තීරණ ගැනීමේ හැකියාව නැති කරනවා. නිදහසේ තීරණ ගැනීමේ හැකියාව අපිට දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දුන්න මේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාව මෙන්න යක්ෂයා අපෙන් අයින් කරලා අරගෙන අපේ සෝල් එක අපි නිකම්ම විකුණලා මේ චිප් එක අරගත්තා.
මේ චිප් එක ගන්න අය මොකද කරන්නේ? ආත්මය විකුණුවා වෙනවා. මතෙව් 16:26 කියනවා ඔබගේ ආත්මය විකුණලා ආත්මය නැති කරගෙන ලෝකේ අරගත්තත් වැඩක් නැහැ. මෙන්න මේක නිසා මොකද වෙන්නේ? ආත්මයක් නැති මිනිස්සුන්ව දේව රාජ්‍යයට දෙවියන් වහන්සේ ගන්නෙ නැහැ. වෙන්න පුළුවන්. නරෙන්න ගියත් වෙන්නේ නැහැ කියලා වෙන්න පුළුවන්. කොහොම හරි මේ තමන්ගේ ආත්මය විකිණීම තුලින් නැත්නම් තමන්ගේ ආත්මය යක්ෂයට පාවා දීම තුලින් මේ ක්‍රියාවලිය නැත්නම් අපේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාව අපිට නැති වෙන නිසා දෙවියන් වහන්සේ කියනවා මේ ලකුණ ගන්න සියලුම දෙනාව මම ගිනිවිලට දානවා. ඔවුන්ගේ විලාපය දිවා රැ අහස උසට නැගෙනවා. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ දේ කරන්නේ. හොඳයි. අපි යන් ඉස්සරහට. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාකාලෙම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමය ලකුණ ලබන්නාද දිවාරා දෙකේ නිවාඩු නොලබන්නෝ යයි මහත් ශබ්දයකින් කීය. නිවාඩු ලබන්නේ නැහැ. හොඳයි ඊළඟ පදේ කියන්න. මේ දෙවියන් වහන්සේගේ ආඥාද යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද ආරක්ෂා කරන්නා වූ සුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය. පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන කියනවා දෙවියන් වහන්සේගේ දරුවන්ට මොකද? දෙවියන් වහන්සේගේ ආඥාද යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද ආරක්ෂා කරන්නා වූ සුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය. සුද්ධවන්තයන්ට ඉවසීම ඕන වෙන්නේ මෙන්න මේ වෙලාවේ. මොන වෙලාවද? ඉවසීම ඕන වෙන්නේ මොන වෙලාවද? ඕන් හිස ගසා දමන්න යන නිසා. ඉතුරු පදිත් වෙන විතර මම පැහැදිලි කළා දැන්. තවද මෙතෙන් පටන් ස්වාමීන් වහන්සේ දුර නසින්නා වූ මලවුන් වාසනාවන්තයෝ කියා ලියන්නේ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේ. ස්වර්ගයෙන් කියනවා මහා හඬක්. මෙතෙන් ඉඳලා මේ මොහොතේ ඉඳලා යේසුස් වහන්සේ තුල මැරෙන අය ආශිර්වාද ලබනවා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ වෙන විදිහකින්? මෙතෙක් පටන් මේ වෙලාවේ ඉඳලා මේ වෙලාවේ කියන්නේ සුභාරංචි කිව්වට පස්සේ මොකද වෙන්නේ? යේසුස් වහන්සේ වෙනුවෙන් ගොඩක් අය මැරෙනවා. ඒ මැරෙන අය ආශිර්වාද ලද්දෙක්. ඒ නිසා තමයි කියන්නේ යේසුස් වහන්සේ තුල ඇදහිල්ල තියන අයට මේ වෙලාවේ තමයි ඉවසීම ඕනේ. ඉවසීම ඕනේ. මේ කතා කරන්නේ මොන සභාව ගැනද? ඉතුරු වෙලා හිටපු අය ගැන. රැප්චරයකට ගිය නැති අය ගැන. ඔසවා ගැනීමට ගිය නැති හැම කෙනෙකුටම සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය පූජා කරන්න. පැහැදිලිව තියෙනවා. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ මෙතෙන් පටන් මැරෙන අය ආශිර්වාද ලබනවා. එතෙන් පටන් මැරෙනවා. ඊට පස්සේ කියන්නේ මොකක්ද? ඔහු තමන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති. ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේ යයි ආත්මයන් වහන්සේ කියනසේක. ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යනවා. මෙතෙන් පටන් ඔවුන්ට කිසිදු වැඩක් ඒ කියන්නේ වෙහෙසක් නැහැ. ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන් නිවාඩු ලබනවා. ඒකම දකින්න ඊළඟ පදය 14. මොකද්ද කියන්නේ? තවද සුදු වලාකුළක් ඒ වලාකුළ පිට තමන්ගේ හිසේ රන් උතුන්නක් සහ තමාගේ අතේ මෝහත් ඇත්තා වූ මිනිසෙක් වැනි වූ කෙනෙක් වැඩ ඉන්නවා දුටිමි. මනුෂ්‍ය පුත්‍රයා වැනි කෙනෙක්. මනුෂ්‍ය පුත්‍රයා වැනි කෙනෙක් බලාකුලක වාඩි වෙලා ඉන්නව දකින්නවලු. මනුෂ්‍ය පුත්‍රයා වැනි කෙනෙක් උතුන්නක් තියනවා. හැබැයි මොකද අතේ තියෙන්නේ? දෑකැත්ත තියෙන්නේ අස්වැන්න කපන්න. මොකද ඊළඟ පදේ කියන්නේ? වෙන දේවදූතයෙක්ද දේවමාලිගාවෙන් නික්ම ඇවිත් බලාකුළ පිට වැඩහුන් දනන් වහන්සේට මහත් ශබ්දයකින් මොරකසා ඔබ වහන්සේගේ දෑකැත්ත යොමා කැපුව මැනව මක්නසාද පොළවේ ගොයම පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේ යයි කීය. දැන් ඇවිල්ලා කියනවා දේවදූතයෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දෑකැත්ත යොමලා මේ අස්වැන්න කපා ගන්න. ඇයි මේ අස්වැන්න දැන් පැහිලා පොළවේ?
කාටද කියන්නේ යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? වලාකුළු. පොළවේ නෙමෙයි වලාකුළු වල. මතකද අපි මේ ගැන කතා කරා මතෙව් මතෙව් 24 31 උන්වහන්සේ මහා තුර්ණ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. ඔහු අහසේ කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත් උන් රැස් කර ගන්නෝය. හොඳයි. 30 තියෙනවනේ. 30 සිංහල ගණිතයට. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණු අහසේ පෙනෙන්නේ. හරි. ඔව්. මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ කොහෙද පෙන්නේ? අහසේ. ඒ විට පොළවේ සියලු ගෝත්‍ර වැළපෙන්නේ. හොඳයි. දැන් මේ දේ වෙනවා. යේසුස් වහන්සේ අහසට ඇවිල්ලා දෑකැත්ත යොමලා මොකද කරන්නේ? කපලා ගන්නවා අස්වැන්න. දැන් ඉස්සෙල්ලා පාර රැප්චර් එක දෙන වෙලාවේ ඔක් කිව්වේ නෑනේ. කපලා ගන්නවා කියලා. ඇයි මේ පාර කපලා ගන්න? බෙල්ල. සංකේතවත් කරන්න. කපලා තමයි ගන්න අස්වැන්න. කපලා ගන්න අස්වැන්න. මේ කපලා ගන්න අස්වැන්න යේසුස් වහන්සේ හඳුන්වනවා අර ට්‍රිබියුලේෂන් එක කාලේ නැත්තම් පීඩා කාලේදී දෙවියන් වහන්සේ ළඟට එන සෙනග හිසගසා දැමීම තුලින් යේසුස් වහන්සේ ළඟට ගන්න කට්ටිය හැටියට. ඒ කට්ටිය තමයි යේසුස් වහන්සේ වෙනුවෙන් මුර්ගයාගේ ලකුණ තමන්ගේ අතේ නොගෙන උගේ රූපයට නමස්කාර නොකර ස්ථිරව හිටපු කට්ටිය. පැහැදිලිද? මේ ඒ කට්ටිය. යේසුස් වහන්සේ අහසේ ඉන්නේ. අහසේ ඉඳලා තමයි දෑකැත්ත දාන්නේ. ඒකම වෙනත් දේවදූතයෙකුත් එනවා එතන. තව එක්කෙනෙක්. එයා මොකද කියන්නේ? තවත් දේවදූතයෙ ස්වර්ගයේ තිබෙන දේවමාලිගාවෙන් පිටත්ව ආවේය. ඔහුටත් මහත් දෑකැත්තක් තිබුණේය. ගින්නගිරේ බලය ඇත්තා වූ තවත් දේවදූතයෙක් පූජාසනෙන් පිටත්ව ඇවිත් මහත් දෑකැත්ත ඇතුළු